මෙන්න මේකට අදාළ තියරි කොටස ආයෙ කරනවා. ඒක නිසා බය වෙන්න එපා. මේ තව සතියකින් විතර මම ක්ලාස් එකක් දාලා කරන්න මේක. මේ ඔක්කොටම මේ පාඩම අවුල්ද? කවුද හිරුෂ? හිරුෂ ඔයගොල්ලන්ටත් ඒ පාඩම අවුල් ගොඩක්. ඔව් සර් ටිකක් ඒ වගේ තමයි. ඒක තමයි එහෙනම් කරමු කමක් නැහැ. මේ රශ්මිට දැටිය ප්‍රශ්නේ මේක සාමාන්‍ය ෆිසික්ස් පාඩම් ඔන්ලයින් කරද්දී ඔන්න ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්. මේ එන්නේ ඒකයි. මේ ඒක තමයි සාමාන්‍යයෙන් වෙන ප්‍රශ්නේ ඔන්ලයින් කරද්දී ඔයව සාමාන්‍යයෙන් තේරෙන්නේ නැති එකක් තියෙනවා. මම සරලව කරලා දෙන්නම් මේ පාඩම. හරි. අද ටිකක් ටෙක්නිකල් ඩිෆිකල්ටිස් වැඩි කියනවා නම් ඒවා උනාට පටන් ගත්ත එක ආයිලා. මේ ඊළඟට මෙන්න මේකට අදාළ තියරි කොටස මම දැන් කරනවා. මෙන්න මේ පාඩමට අදාළ තියරි කොටස. මේ ඒකට යන්න ඕනේ මෙන්න මේකට චුට්ටක් ඉන්න. ඔන්න ඔය කොටස මම ෂෙයා කරන්නම්. මෙන්න මේ කොටස තමයි ඔන්න ඔය පාඩමට අදාළ තියරි කොටස. විද්‍යුත් ක්ෂමතාව කියන එක. හරි. විද්‍යුත් ක්ෂමතාව කියන එක විද්‍යුත් උපකරණයක ක්ෂමතාව කියන එක සාමාන්‍යයෙන් අපි ක්ෂමතාව කියලා ගන්න එක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ක්ෂමතාව කියන එක අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. සිදු කළ කාර්ය බෙදීම මේක මේ 10 වෙනි පාඩමේ ආරම්භක තියරි කොටස. කාර්ය බෙදීම ගත වූ කාලය කියලා ලියන්න පුළුවන්. ක්ෂමතාව ඔන්නම ලියන්න පුළුවන්. සිදු කළ කාර්ය බෙදීම ගත වූ කාලය කියලා. මේ එතකොට දැන් මේකට ටිකක් ලොක් කරමු. උපකරණයක කියන්නේ මොනවාම හෝ උපකරණයක ක්ෂමතාව මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. උපකරණයක ක්ෂමතාව ලියන්න පුළුවන්. ඒක කාලයකදී සිදු කළ කාර්ය නැත්නම් මෙන්න මේ සමීකරණය. සිදු කළ කාර්ය බෙදීම ගත වූ කාලය කියන එක. ඒක තේරුණාද? මුලින්ම සරලව යන්කෝ. එතකොට තේරෙන්න හොඳට ෆිසික්ස් ඉන්න. උද තේරෙනවා. තේරෙනවා නේ? හිරුෂ හරින් නේද? ඔව් සර්. හරි. රශ්මිට තේරෙන්න ඇති කියලා හිතනවා. එතකොට එනම් ඒක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය හෝ ඒක කාලයකදී වැය කරන ශක්ති ප්‍රමාණය. මෙන්න මේකට ඕනනම් සිදු කළ කාර්ය හෝ නැත්නම් ශක්ති ප්‍රමාණය කියන එකත් අපිට ලියන්න පුළුවන්. හිරුචා මම අර ගෲප් එකේ මේ ලින්ක් එක දැම්මේ නැත්තේ මේ හේතුව මේකයි මේ හදිස්සිය හරි ඔය ක්ලාස් එක කවුරු හරි ආතල් දෙනෙක් කෙනෙක් හිටියොත් එහෙම වාතයක් කරනවා ක්ලාස් එක කරද්දි. මේ එහෙම නිසා මම අර රෙජිස්ටර් වුණ ළමයින්ටම යවන්නම් කියලා හිතුවේ. කෙනයි හිටියේ එයාට එවෙලේ ලොග් වෙලා ඉඳලා ආයෙ දැන් ටිකටවත් සීනක් නැහැ.
මේ ඒ කට්ටියකින් කැමති කියලා කියන අය විතරයි මම යවන්නේ. මොකද ඊළඟට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කාට හරි අවුල්නේ. අන්න ඒ නිසා මේ ඒකයි මේ ගෲප් එක දැම්මේ නැත්තේ. ක්ෂමතාව ලියනවා ශක්ති ප්‍රමාණය බෙදීම ගත වූ කාලය කියලා. මේ මෙන්න මේ සමීකරණය ලියන්න පුළුවන් ශක්ති ප්‍රමාණය බෙදීම ගත වූ කාලය කියලා. හරි. ඒක තේරෙනව නේද? ඒක දැන් අර ඒකම නේ අරකම වෙනසක් නැහැ නේ. මේ ඊළඟට විද්‍යුත් උපකරණයක විභවාන්තරය V විභවාන්තරයක් යටතේ I ධාරාවක් ගලා යන විට ඒ කියන්නේ මෙන්න මේ වගේ. විභවාන්තරයේ V I ධාරාවක් ගලාගෙන යනවා. මේක ක්ෂමතාව හේවත් ශක්ති උත්සර්ජන ශීඝ්‍රතාව පහළ සමීකරණය ලියන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යුත් උපකරණයක ක්ෂමතාව අපිට ලියන්න පුළුවන්. විද්‍යුත් උපකරණයක ක්ෂමතාව P අකුරෙන් අපි පෙන්නනවා V වරක් I කියලා. ඒ කියන්නේ මොකද්ද? විභවාන්තරයේ වරක් ධාරාව කියලා. විභවාන්තරයේ වරක් ධාරාව කියලා ලියන්න පුළුවන්. හරි. ඒක තේරුණාද කියන්න මට? හිරුෂ තේරුණාද? ඔව් සර්. හරි. රශ්මි තේරුණාද ඒක? ඔව් සර්. හරි. සෙනාල් තේරුණා නේද? ඔව් සර් තේරෙනවා. හරි. මේ මෙන්න මේ වගේ එකක මෙන්න මේවයි විභවාන්තර ඒකක වෙන්නේ වෝල්ට් නැත්නම් V ධාරාව ඒකකය වෙන්නේ ඇම්පියර් නැත්නම් A විභවාන්තර ඒකක වෙන්නේ වෝල්ට් නැත්නම් V ධාරාව ඒකක වෙන්නේ ඇම්පියර් නැත්නම් A. ඒකට ක්ෂමතාවයේ ඒකක අපි ගන්නේ වොට් කියලා. ක්ෂමතාව ඒක ගන්නේ වොට් කියලා. ඒක W අකුරෙන් පෙන්නනවා. ක්ෂමතාව එකක වොට් ඒක W අකුරෙන් අපි පෙන්නනවා. හෙට එතකොට මෙන්න මේ පාඩමේ ඉතිරි තව අර තියෙනවා ගෘහ විද්‍යුත් පරිපථ කියලා කොටස. අන්න ඒ කොටස කරනවා සහ 8 වෙනි පාඩම එච්චර වෙලාවක් යන්නේ උපරිම පැයක් ඇයි මේ පාඩමට. ඒ පාඩම හෙට උදේ කරලා ඉවර කරනවා. එතකොට ආලෝකයේ කොටසක් ඉදිරියලා දෙනවා. අන්න ආලෝකය ටිකත් අපි දවසක් ඒ කියන්නේ ආයෙත් ඊළඟ සතියේ පේපර් ක්ලාස් එකකින් try කරමු. අද ක්‍රීඩා ඉදිරියට කරන්න පුළුවන්. හරි මේ ටික හරි නේද? හරි සර්. හරි. හරි සර්. හරි. මෙන්න මේකේ මෙන්න මේ උදාහරණයක් දීලා තියෙනවා. සූත්‍රිකා බල්බයක් 12 වොට් විභවාන්තරයක් කරහා සම්බන්ධ කර විට එය හරහා 2 ඇම්පියර් ධාරාවක් ගලා යයි. බල්බේ ක්ෂමතාව සොයන්න කියලා දීලා තියෙනවා. එතකොට අර වගේම මෙතන විභවාන්තරය දීලා තියෙනවා 12 වෝල්ට් කියන එක. එතකොට මේ V වලට ආදේශ කරනවා 12. එතකොට ධාරාව 2 ඇම්පියර් මේ මෙතන පොඩ්ඩ ඇම්පියර් එන්න ඕනේ. මේ මෙතන සම්පූර්ණ උත්තරෙදි මම දාලා තියෙන්නේ. 2 ඇම්පියර් මෙතන. එතකොට සම්පූර්ණ උත්තරය වෙනවා 24 වොට් කියලා.
ඔය වගේ උදාහරණ ටිකක් මේ පොතෙන් ගත්තේ මේ උදාහරණේ. මේ පොතේ තිබ්බ චුට්ටක් තේරෙන්නේ නැතිව තිබ්බොත් බලන්න මගෙන් අහන්න. මේ කවුලක් නෑ නේද? ක්ෂමතාව දුන්නොත් ධාරාව එහෙම හොයාගන්න පුළුවන් වෙන්නේ නේද මේකේ? ගානක් දුන්නොත්. පුළුවන් වෙන්නේ? දෙන්නද තව ගානක්? නිකන් දෙන්නම්කෝ ගානක්. උඩ හරිය. ක්ෂමතාව 100යි වොට් වන විදුලි උපකරණයකට උපකරණයකට 10යි 2.5 ඇම්පියර් ධාරාවක් ලබා දුන් විට ඒ හරහා විභව අන්තරය සොයන්න. මෙන්න මේක මට්ටක් ගාලා හොයලා කියන්නේ. වෝල්ට් මෙතන වෝල්ට් W තියෙන්නේ. සර් 40යි. වොට්. හරි. එකට දෙන්නක් හොයලා කියන්න. 40යි සර්. හරි. හිරුෂ 40යි සර්. හරි. 40යි තමයි එන්න ඕනේ. ක්ෂමතාව 100යි. එතකොට P සමානයි VI කියන සමීකරණේ මේ සේ ප්‍රශ්න වල දුන්නොත් නම් අනිවාර්යෙන් මේ සමීකරණෙත් එක දාන්න. 100යි විභවාන්තරය 2.5 ඇම්පියර්. එතකොට එනවා 40යි වෝල්ට්. ඔන්න ඔය වගේ ගණන් තමයි හරවලා දෙන්න පුළුවන් නේ. මේකේ පොඩි අපගමනීය වෙන තැන් ටිකක් තියෙනවා. එන්නේ ඒ ටිකත් කියන්නම්. ඒ ටිකත් කියන්නම් මෙහෙම. හදිස්සියක හරි දුන්නොත් එහෙම මේක චුට්ටක් දැන් මේ වීඩියෝ එක තියෙන නිසා ඕන රෙකෝඩින් එකෙන් ඔය කට්ටියට පස්සේ ගන්න පුළුවන්. නැත්තම් මෙහෙම කරගන්න පුළුවන්. දැන් ඔය කට්ටියට අර ධාරා විදුලියේදී මම උගන්වපු සමීකරණයක් V සමානයි IR කියලා. V සමානයි IR කියලා සමීකරණයක් උගන්වුවා. එතකොට මෙන්න මේ සමීකරණයට ගියපුවම දැන් අපි ක්ෂමතාවට ගත්තා මේකට මේක ලියන්නේ විභවාන්තරයට. ඕක ලියන්නේ විභවාන්තරයට. එතකොට ක්ෂමතාවට අපි ගත්ත සමීකරණය තමයි P සමානයි VI. එතකොට මෙන්න මේක මෙන්න මේ V වලට අදාළ කොටස මෙන්න මේ V නේ මෙතනත් V නේ තියෙන්නේ මේ විභවාන්තරයමයි මේ විභවාන්තරයමයි. එතකොට මෙහෙම ලියන්න පුළුවන් P සමානයි මෙන්න මේ කොටස ආදේශ කරන්න පුළුවන් මේ වෙනුවට. ඒ කියන්නේ I වරක් R වරක් I කියන එක ආදේශ කරන්න පුළුවන්. I වරක් R වරක් I කියන එක ආදේශ කරන්න පුළුවන්. එතකොට ලියනවා P සමානයි I වර්ගය වරක් එක සමීකරණයක් ඔන්න ඔහොම ලියන්න පුළුවන්. ආය අපිට මෙතන ධාරාව මෙහෙම සුළු කරගන්න පුළුවන් නේ. I සමානයි V බෙදීම R කියලා. V බෙදීම R කියලා ගන්න පුළුවන් නේ. එතකොට මෙන්න මේ සමීකරණයම P සමානයි VI එකෙම I වෙනුවට මෙන්න මේ සමීකරණය දාගන්නවා. P සමානයි V වරක් මේක ඔයගොල්ලෝගේ මේ අච්චුපතේ දීලා නැහැ. මේ හැබැයි මේ විදිහව අහන්න පුළුවන්. ඒකයි මේ ප්‍රතිරෝධය අහන්න ඉඩ තියෙනවා. එන්නේ ඒ නිසා තමයි මෙන්න මේ සමීකරණ දෙක දුන්නේ.
පොතේ අච්චු පොතේ කිසිම තැනක මේ දෙක දීලා නැහැ. ඔන්න ඔය සමීකරණ දෙකක් වෙනවා. මේක එක සමීකරණයක්. මේක එක සමීකරණයක්. අර ටීචර්ස් එක ස්ට්‍රයික් එක අතාරින් නැති වගේද මේ සතියවත්? නෑ ඒක තමයි මේ සීරියස්ලි එක මේ දැන් ඉතින් දැන් හේතුවක් නෑ දැන් ස්ට්‍රයික් කරන්න අර තිබ්බ ඉල්ලීම තමුණානේ මේ තවදුරටත් ස්ට්‍රයික් කියනවාද මොකක්ද දන්නේ දැන් නම් ඉල්ලන ඉල්ලීම අපි එදා එක නම් අරක තමයි හේතුව මේ දැන් ඒක නම් දන්නේ නෑ මේ දෙක තේරුණාද මේ දෙක තේරෙනවද කියන්නේ මට මේ දෙක දැම්ම විදිය මේ සමීකරණ දෙක ගත්ත විදිය තේරුණාද තේරෙනවද ඒ දෙකෙන් එකක් දැම්මම එකක් තෝරගන්න ගණක් හදුවට කමක් නැද්ද? නෑ කමක් නෑ ඒ කියන්නේ හරියටම ගන්න ඕනේ මෙන්න මේ සමීකරණය තමයි ඔය කට්ටිය දැනගන්න ඕන සමීකරණය මෙන්න මේ සමීකරණය තමයි දැනගන්න ඕන සමීකරණය ඊට අමතරව රෙඩිමේඩ් සමීකරණ මෙන්න මේවා තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ විභවාන්තරේ දැන් හිතන්නකො මොකක් හරි එක මේ ක්ෂමතාව දීලා විභවාන්තරේ දීලා ප්‍රතිරෝධය කීයද කියලා ඇහුවා. එතකොට අන්න ඒ වගේ ගණන් දෙන්නම්කො. ලියාගෙන බලන්න මෙන්න මේ ගණන් දෙක. මෙන්න මේ ගණන් ලියගන්න. 75 වොට් ක්ෂමතාව ධාරාව 5 ඇම්පියර් උපකරණයේ ප්‍රතිරෝධය සොයන්න. ඉස්සන්න මේවා ලස්සනට එහෙම මේ රවුන්ඩ් කරලා දීලා තිබ්බ දැන් නම් අඩුයි ඈ. එතකොට දැන් මේකේ ක්ෂමතාව අපි දන්නවා. ෆෝන් එක නෙමෙයි නේද මියුට් වෙන්නේ නෑනේ. P සමානයි දැන් මෙතන අපි ක්ෂමතාව දන්නවා 75 වොට් කියලා. I දීලා තියෙනවා 5 ඇම්පියර් කියලා. දැන් මෙතන අහන්නේ R. හොයලා කියන්න බෑ මට R කීයද කියලා. ප්‍රතිරෝධය කොච්චරද කියලා. සර් 15යි. හදලා බලන්න. 75යි. පහළයි තමයි සර්. 75යි I වරක් R එන්නේ. 75 ඒ කියන්නේ 25න් එන්න ඕනන්නේ. 25 වෙදි මාර් R එන්න ඕන 3යි එතකොට. 3යි. ඔය කට්ටිය කොහොමද දන්නවද ඔක දැම්මේ? මේ කෙලින්ම බෙදුවා 5. සමීකරණ දෙක මෙන්න මේ දෙක. P සමානයි I වර්ගයේ වරක් R සහ P සමානයි V වර්ගයේ වරක් R. එතකොට දැන් මෙතන ධාරාවන් දුන්නේ ධාරාව වර්ග වෙන්න ඕනේ 25ක් වෙන්න ඕනේ. ධාරාව 25 වරක් R තමයි එන්න ඕනේ. තේරුණාද ඒක? ඔව් සර්. රශ්මි තේරුණාද? එනවා ගියා කවුද හිරුෂ හිටියා ගියානේ. සර් ඊළඟ සමීකරණයට වර්ගයක් එන්නේ නැහැ නේද සර්? V වර්ගයටද මේකටද? මේ අර දෙවෙනිට කියලා දුන්නේ. ඒක දැම්මම ගන්න. මේකට? ඔව්. දෙකටම වර්ග වෙනවා. I වර්ගය R P සමානයි V වර්ගයේ බෙදීම R. අර වර්ගයක් එන්නත් සමීකරණය මෙන්න මේක. P සමානයි VI කියන එක තමයි වර්ග මුකුත් නැති සමීකරණය. හිරුෂ ගියා නේද? දැන් මම ඒ වෙලේ මේ කරලා තිබ්බ වැරද්ද මම කිව්වේ. ඔය කට්ටිය මෙන්න මේ සමීකරණ දෙකටම වර්ග වෙනවා. P වර්ගයේ බෙදීම P සමානයි I වර්ගයේ වරක් R අනිත් එක P සමානයි V වර්ගයේ බෙදීම R කියන එක. එන්නේ. ඔය කට්ටිය සමීකරණ ලියාගන්න නෑ මං හිතන්නේ. ඒකයි මෙන්න මේ සමීකරණ දෙක ලියාගන්න. මේක දාගන්න V සමානයි IR වලට V සමානයි IR P සමානයි VI වලට ආදේශය.
ආදේශයෙන් තමයි මෙන්න මේ සමීකරණ දෙක ගන්න. ඔය කට්ටිය අර කෙලින්ම අර උත්තරේ කිව්වේ ඒකයි අර වර්ග කරන්නේ නැතුව ඔය කට්ටිය කිව්වේ ඒක. දැන් තේරුණාද? දැන් තේරුණාද? ඔව් සර්. හරි නේද? හිරුෂ තේරුණාද? හරි. වර්ග කරලා ගන්න ඕනේ. මෙන්න මේ සමීකරණ දෙක දානවා නම් විභවාන්තරය හෝ ධාරාව වර්ග කරන්න ඕනේ. රශ්මි තේරුණාද ඔයාලට? ඔව් සර්. හරි. තේරුම් නැත්නම් මම වීඩියෝ එක වෙනවනේ වීඩියෝ එක චුට්ටක් ආයෙ බලන්න. මොකක් හරි තේරුම් නැත්නම් එහෙම අය. මේ යන්කෝ මම හිතන්නේ වීඩියෝ එකේ එන්නේ මෙන්න මේ මෙතනින් එහා තියෙන කෑල්ල ඒ කියන්නේ දැන් ඔය නෑ. දෙවෙනි වීඩියෝ එක විතරයි එන්නේ අර පළවෙනි වීඩියෝ එක මගේ තියෙන. මේ ඊළඟට තියෙන්නේ විද්‍යුත් උපකරණ වල වැය වෙන ශක්තිය කියලා. විද්‍යුත් උපකරණ වල වැය වෙන ශක්තිය. ක්ෂමතාවය අනුව ඒකක කාලයකදී වැය වෙන ශක්ති ප්‍රමාණයයි බැවින් විද්‍යුත් උපකරණ වල භාවිත කරන කාලය අනුව මේ මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය වෙනස් වෙයි කියලා කියනවා. ඒකක කාලයකදී වැය වෙන ශක්ති ප්‍රමාණය මෙන්න මෙහෙම ලියන්නේ. ක්ෂමතාව කියන එක ක්ෂමතාව මෙන්න මේක P කියලා ලියමු. ශක්ති ප්‍රමාණය බෙදීම T වලින් තමයි ලියන්නේ. බෙදීම කාලය ක්ෂමතාව ඔන්න ඔය සමීකරණ දෙක තමයි අපි ගත්තේ. ක්ෂමතාව සඳහා. හරි නේද? ක්ෂමතාව කියන එක හරිය සරල ලිව්වොත් මෙන්න මේ වගේ නෙන්නේ. P = ඉවරක් තියෙන්නේ. එතකොට ශක්ති ප්‍රමාණය අපිට ගන්නවා නම් ශක්ති ප්‍රමාණය ඕනනම් මෙන්න මෙහෙම එක ආකාරයකට ලියන්න පුළුවන්. හෙට උදේ මම ඔය කට්ටියම පුළුවන් දේ මම හෙට හවස පොඩි ගමනක් දාගන්න බැලුවේ. මම කෝල් එකක් දිනහන්නම් කොයි දවස් ඔය කට්ටියකින් පුළුවන් නම් කරමු. උදේ. හෙටට විතරක් ලබන සතියේ නම් නෝමල් විදිහට කරනවා. ක්ෂමතාව වරක් කාලය ශක්ති ප්‍රමාණය කියනවා ක්ෂමතාව වරක් කාලය කියලා. එතකොට දැන් මෙතනත් අර අපි P සමානයි E බෙදීම T කියන එකෙන් ගත්තොත් එහෙම E ලියන්න පුළුවන් P වරක් සිම්පල් T කියන. E සමානයි P වරක් සිම්පල් T කියලා ලියන්න පුළුවන්. මෙන්න මේක නම් නෝට් එකේ තියෙනවා. මේ ක්ෂමතාවය අනුව ඒක කාලයකදී නිසා ශක්ති ප්‍රමාණය මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් කියලා දෙනවා. E වරක් P වරක් T කියලා. එතකොට මේ P ක්ෂමතාවට අපි ගත්තනේ. ක්ෂමතාවට අපි මෙන්න මේව සමීකරණයක් ගත්තනේ. P = VI කියලා. එතකොට මෙන්න මේ මෙතන P වෙනුවට මෙන්න මේක ආදේශ කරන්න පුළුවන්. P වෙනුවට මෙන්න මේක ආදේශ කරන්න පුළුවන්. එතකොට එනවා E = VI T කියලා සමීකරණය. E = VI T කියලා සමීකරණයක් යනවා. ඊළඟට අපිට දැන් තව ඉතිරි පාඩම් තියෙන මොනවද? තාපයේ පාඩම ඉතිරි. ඒක ගොඩක් වෙලාවට අඟහරුවාදා ඔයාලකට අඟහරුවාදා කියන්න ඕනේ. අඟහරුවාදා ඉස්කෝලේ නැත්තම් එහෙම මේ අනිවාර්යයෙන්ම ක්ලාස් එකක් කරනවා අඟහරුවාදා උදේ. එතකොට එහෙම වුණොත් එදාට තාපයේ පාඩම කරනවා. ඊළඟට එතකොට 9 වෙනි පාඩම ඉවරයි. හෙට 8 වෙනි පාඩම ඉවර වෙනවා. ඊට අමතරව 10 වෙනි පාඩම ඉවර වෙනවා හෙට වෙද්දී. මේ එතකොට තව ඉතිරි වෙන පාඩම් ටික 11 12 13 14 සහ 15 14 පොඩි පාඩමක් ඕක
දවසක් ඕනේ ඔකත් ඔය අතරමැද පාඩමක් අතරමැද ගිඩකින් කරන්න පුළුවන්. එතකොට තව ලොකු පාඩම් තුනක් ඉදිරි වෙනවා 11 12 13 සහ 15ත් ඒ වගේ තමයි ටිකක් දිගයි. එහෙම වුණොත් මොකද කරන්නේ දැන් ඊළඟ සතියේ දැන් මෙන්න මේ වගේ පේපර් ක්ලාස් එක කරන ගමන්ම මේ ඒ තියරි ටිකත් කරලා දැම්මොත් කමක් නැද්ද? ඒ කියන්නේ ලබන සතියේ ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්නේ බලන ගමන්ම ඉලෙක්ට්‍රොනික්ස් වලට අදාළ තියරි ටික කරනවා. එහෙම කමක් නැද්ද? කමන්නේස ඒකට තව සති 3ක් 4ක් විතර දාලා අපිට සිලබස් එක ඉවර කරගන්න පුළුවන්. ඒ කියන්නේ කට්ටිය ඉස්කෝලේ පටන් ගද්දි සිලබස් එක ඉවරයි කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේම ලොකුවට ඩිපෙන්ඩ් වෙන්න ඕන වෙන්නේ නැහැ. එතකොට සහ දැන් අපිට තව ඕනේ පාඩම් තියෙනවා නම් ඔය වගේ දැන් පේපර් ක්ලාස් එක දැන් ඊට පස්සේ කරනවානේ 2 ඉඳන් 6 වෙනකම් දැන් පේපර් ක්ලාස් එක විතරක් කරන්නේ. ඒතකොට අර පේපර් ක්ලාස් එකේම පැයක් අරගෙන අර 10 වසරේ බැරි පාඩම් ටිකත් ඔක්කොම කවර් කරගන්නත් පුළුවන්. එහෙම chance එකක් තියෙනවා. කොහොමද තව මම එක එක්ස්ට්‍රා ක්ලාස් එකක් අඟහරුවක් දවසක දානවා. ඒ කියන්නේ සමහරට මේ සතිය වෙන්න පුළුවන් ඉස්කෝලේ පටන් ගත්තේ නැත්තම් ඊළඟ පස්සේ සතියක එකක් දාන්න ඉඩ තියෙනවා. වෙන පස්සේ සතියක දැම්මොත් නම් කරන්නේ ඒකේ 15 වෙනි පාඩම කරන්නේ. මොකද බයෝ කොටසක් සමහර මොකද මේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ හිරුෂට එන්න බෑ. හිරුෂ සාමාන්‍ය ක්ලාස් වෙන ළමෙක් නිසා අතරින්ද බැරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ හිරුෂට ක්ලාස් එකක් මගක මිස් කරවන්න බැරි පාඩුවක් තියෙනවා. ඒ කියන්නේ බෑනේ. එයාට තියෙන හැමදාම එන්න ළමෙක්නේ. මේ එතකොට එයාටත් අර වීඩියෝ එක බලලා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නේ එනවා අඩුපාඩමක් වෙච්ච 15 වෙනි පාඩම තමයි අඟහරුවාදා ක්ලාස් එකක් ඉස්කෝලේ නිවාඩු නැති දවසක් කරන්නේ. නැත්තම් මේ සති ඉස්කෝලේ අඟහරුවාදා නිවාඩු නම් කරනවා 9 වෙනි පාඩම. නැත්තම් අඟහරුවාදා දවසක් කරනවා අර පාඩම මේ 15 වෙනි පාඩම. මේක ලේසි ලොකුම පාඩමක් නෙවෙයි. හරි. සර් අද 6 වෙනකන්ද කරන්නේ? අද නම් 5:05 විතරදී නවත්තනවා. කමක් නැහැ නේද? හරි සර් මට මේ 5 මාට ක්ලාස් එකක්. හරි. මම 5යි කාලේ විතර 5 විතරදී නවත්තන්න 5යි කාලේ කරගatti. මේ හැබැයි අර දැන් අපි තියරි ඉවර කළා පේපර් ක්ලාස් එකට විතරක් යද්දි පැය 4ක් තියාගන්න එක දිගට. මොකද මේ එක දවසෙන් ඉවර කරගන්න එක ලේසි පේපර් එකක් ඩිස්කස් කරද්දී ඒකයි. සර්. අද කොහොමද උපරිම 5යි කාලේ තමයි. හරි. මෙන්න මේ ටික තේරුණාද? මේ ටික තේරුණාද? ටික තේරුම් නැත්නම් චුට්ටක් කියන්න ආයෙ කියලා දෙන්න. කොහොමද තියෙනවා තේරුණානේ? හෙව්ච තේරුණාද? ඔව් සර් හරි. මේ අර විදිහට තමයි තියෙන්නේ. ඊට ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි ඉස්කෝලේ පටන් ගත්තොත් අර පාඩම කරන එක මේක කියන්නේ මම වීඩියෝ එක එවනවා එතකොට ඔයාලා බලලා තේරුම් ගන්න පුළුවන්. බයෝ කොටසක් තියෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේක අනිත් එක මෙන්න මේ වගේ ඒකක ආදේශ කරද්දී මෙන්න මේ VIT කියන එකනේ මේකේ විභවාන්තරයේ වරක් ධාරා වරක් කාලය කියන එකනේ මෙතන එන්නේ. එතකොට මෙන්න මෙතනට ඒකක ආදේශ කරද්දී අපි අනිවාර්යයෙන්ම මෙන්න මේක ඒකක ලියන්න ඕනේ තප්පර වලින්. කොච්චර වෙලාවක් දීලා තිබ්බත් කමන්නේ තප්පර වලින් තමයි ලියන්න ඕනේ. මෙන්න මේ මෙහෙම ගානක් හදමුකෝ. චුට්ටක් මේක ඕනේ. විදුලි බල්බ් එක ඔක්කොම දැන් නම් හොඳටම පාඩම් කරන්න පටන් ගන්න. මොකද තව මාස 4යි තියෙන්නේ. විභාග තියෙනවා කොච්චර කරනවා වගේදී. විදුලි බල්බ් එක 6 ඇම්පියර් ධාරාවක් යනවා. 6 ඇම්පියර් ධාරාවක් යනවා. 3යි වෝල්ට් විභවාන්තරයක් යටතේ විභව අන්තරයක් යටතේ පැය දෙකක්. වැය වෙන ශක්ති ප්‍රමාණය සොයන්න. වැය වෙන ශක්ති ප්‍රමාණය සොයන්න කියලා කියනවා. එතකොට දැන් මෙන්න මේ ගාන මට හදලා කියන්න බලන්න.
ඔන්න ඔය ගාන හදලා මට කියන්න බෑ. sorry p නෙමෙයි මේ ev e සමානයි vit ඈ. සර් 108යි. චුට්ටක් බලමුකෝ එන්න. බලමු ටිකක් නේ. ඉතින් දෙන්නක් කියන්නේ හිරුෂ සහ රශ්මි. කො කියලා කියන්න වෙලාව හරිද? කො හිරුෂ සහ රශ්මි කියන්න බෑ උත්තරේ. උත්තරයක් දෙන්නේ. බලමු. රශ්මි කියන්න බෑ. සර් කාලෙන් බෙදන්නේ නැහැ නේද සර්? කාලෙන් වැඩි කරන් තියෙන්නේ. කාලය වැඩි කරන් තියෙන්නේ. ඒ කියන්නේ මේක විභවාන්තරය. v කියන්නේ විභවාන්තරය. I කියන්නේ ධාරාව. T කියන්නේ තප්පර වලින් කාලය. තත්පර වලින් කාලය. සර් මං ආයි හැදුවා මේ ආයි 2160ක් ආවා. ආයි මොන ඉදන් හැදුවා. බල. රශ්මිත් උත්තරයක් කියන්න. ඊළඟ සතිය දෙකේ එතකොට ක්ලාස් එක තියරිද පේපර්ද කියලා හිතා ගන්න බෑ. මොකද මේ දෙකේම තියරිත් කරනවා පේපර්ත් කරනවා. මේ සතිය වගේ තමයි. ඊළඟ සති තුනට මේ කියන්නේ 24 31 සතිය සහ 8 වෙනිදා වෙන සතිය මම හිතන්නේ. කොහොමද 15 වෙනිදා වෙද්දී තියරි ක්ලාස් එක ඔයගොල්ලෝම ඉවර කරන්නම් කියලා ඉන්නේ. රශ්මි කියන්න බෑ උත්තරයක් හදලා. දෙසීයයිද සර්? බලමු. ඉන්න. මෙන්න මෙහෙමයි. විභවාන්තරය 6යි. ඒක චුට්ටක් මොනින් ලියන්න. 6යි වෝල්ට්. sorry 6යි ඇම්පියර්. මේ වෝල්ට් පැය 2යි. මේ ගාන වැක්කුවොත් එහෙම මෙන්න මෙහෙමයි. මුලින්ම කාලය පරිවර්තනය කරගෙන ඉමුකෝ. කාලය ආදේශ කළ යුත්තේ තප්පර වලින්.
කාලය ආදේශ කළ යුත්තේ තත්පර වලින් කාලය ආදේශ කළ යුත්තේ තත්පර වලින්. එතකොට පැය දෙකකට මිනිත්තු කීයද? 120යි. පැය දෙකකට මිනිත්තු ගත්තොත් පැය දෙක වැඩි කිරීම මිනිත්තු 60. එතකොට මිනිත්තු 120යි. එතකොට මිනිත්තු 120කට තප්පර කීයද? මිනිත්තු 120කට තප්පර කීයද? කීයෙන්ද වැඩි කරන්න ඕනේ 120? මිනිත්තුකට තප්පර කීයක් තියෙනවද? මිනිත්තුකට තප්පර කීයක් තියෙනවද හිරුෂ? 60යි. 60. මේ එතකොට මෙන්න මේක 60න් වැඩි කරන්න ඕනේ. 120 මිනිත්තු 120 60න් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ තප්පර මෙතන එතකොට ගත්තාම තප්පර වලින් උත්තර එන්නේ 6.9යි තප්පර 7200ක් තියෙනවා. තප්පර 7200ක් තියෙනවා. තේරුණාද? ඔන්න ඔතන තමයි අරද්දගත්ත දැන ඔයගොල්ලෝ. මෙන්න මේ තප්පර 7200 තමයි අතෙන්ට ආදේශ කරන්න ඕනේ. මෙන්න මේ ගණන ලියගෙන යන්න. කාලය ආදේශ කර යුත්තේ තප්පර වලින් ඒකල පැය දෙකකට මිනිත්තු දාගන්න. මෙහෙම දාගන්න පැයකට මිනිත්තු 60යි. පැයකට මිනිත්තු 60යි. පැයකට තත්පර 3600යි. පැයකට මිනිත්තු 60යි. පැයකට තත්පර 3600යි. අන්න හරි. හිරුෂ දැන් හදලා උදේ හරි. මෙන්න මේක තමයි ඒ කියන්නේ පැය වලින් දුන්නොත් එහෙම අනිවාර්යයෙන්ම මෙන්න මේකෙන් ආදේශ කරන්න. මිනිත්තු වලින් දුන්නොත් එහෙම මිනිත්තු ගාණෙන් වැඩි කරලා මිනිත්තු කාලක් දීලා තිබ්බොත් මිනිත්තු ගාණක් කාලක් දීලා තිබ්බොත් එහෙම කාලයක් දීලා තිබ්බොත් එහෙම මෙන්න මේ මිනිත්තු ගාණ ආදේශ කරන්න. පැය ගාණක් කාලයක් දාලා තිබ්බොත් එහෙම මෙන්න මේ තප්පර ගාණෙන් වැඩි කරා නම් හරි. හරි නේද? මේ ටික තේරුණාද? මේවා ගණන් ඉතින් ගණන් උගන්වන්න කෙනාද තමයි මේ වගේ වැඩි ඉතින්. රශ්මි සෙනාල් තේරුණාද? ඔව් සර්. ඔනේ රශ්මි තේරුණාද? ඔව් සර්. හරි. හිරුෂ අර මැත්ස් ක්ලාස් එක හොඳද? හොඳයිද? හොඳයි. මේ කවුද මිත්‍රයාට මැත්ස් වලට ඕන නම් හිරුෂ ක්ලාස් එකක් කරනවා. ඒ කියන්නේ හිරුෂට ක්ලාස් එකක් මගේ කියන්නේ මගේ යාළුවෙක් අපේ පල්ලෙහා පැද්දක මල්ලි කෙනෙක් මේ හොඳට උගන්වන කෙනෙක්. ඕනනම් මැත්ස් එකේ තියරි ක්ලාස් එකක් ඕන නම් එහෙම මෙයාත් එක්ක හිරුෂත් එක්ක කතා කරගෙන එයාගේ ක්ලාස් එකට ඕන නම් ජොයින් වෙන්න පුළුවන් ඇති. මම දන්නේ නැහැ හිරුෂගෙන් අහලා බලන්න. හිරුෂ කැමති නම් ජොයින් වෙන්න පුළුවන් වෙයි. මේ හරි. දැන් අර ගානට ගියොත් එහෙම මෙන්න මේක. E සමානයි V IT. එතකොට අපි විභවාන්තරය හම්බුණා 3 වෝල්ට් 6 ඇම්පියර්. අතනින් ආපු 7200 තමයි ආදේශ කරන්න ඕනේ. එතකොට මෙතන තුනෙන් වැඩි කරොත් එහෙම 7200 ඊ 18න් වැඩි වෙන්නේ. මෙන්න මෙච්චරක් වෙනවා එක් ලක්ෂ 9600යි ජූල් කියලා එනවා. ඒකක ජූල් වලින් එන්න ඕනේ ශක්තිය නිසා.
තව ගානක් දෙන්නම් මේකේ. අද කොහොමද පේපර් ක්ලාස් එක තියරි මොනවද දෙන්නේ? ගොඩක් වැඩේ තියෙන පේපර් එකට වඩා පේපර් එකත් එක්කම යන්න පුළුවන් තියරි ටික තියෙනවා නම් ඒ තියරි ටික ඉවර කරගන්න ඕනේ. ඒකයි මාත් මේ හිතුවේ අද ඊට පස්සේ මේ තියරි ටිකම කරන්නම් කියලා. හත් මේ ගන්න හරි නේද? හරි සර්. හරි. රශ්මි සෙනාල් හරිද? හරි සර්. හරි. තව ගානක් දෙන්නම්කෝ. තව ගානක් හදන්නකෝ. එතකොට කන්ෆියුස් එක යනවනේ. උපකරණයක් උපකරණයක් 3600යි ජූල් ශක්තියක් පරිභෝජනය කරයි. පරිභෝජනය කරයි. උපකරණය මිනිත්තු 30ක් ක්‍රියා කරයි නම් එහි ක්ෂමතාව සොයන්න. මේක හොයලා කියන්න බෑ මට. මේක හදලා මට කියන්න බෑ. ටක් ගාලා ගණන් හදන්න ඕනේ. මෙන්න මේ ප්‍රශ්නේ ලේසියෙන් අහු ගන්න පුළුවන් ප්‍රශ්නයක් මට තේරෙන විදිහට නම් මේකේ. පේපර් එකේ තිබුණ ප්‍රශ්නේ කියන්නේ. හරි යෝගී බලමු. හරි. කවුද සෙනාල් සහ රශ්මිත් කියන්න බලන්න.
දකින්න බලමු රශ්මි. රශ්මි වැරද්දකට තැනක් තියෙනවා එතන. එතරම් චුට්ටක් වරද්දගෙන තියෙනවා. තාවේ පාරක් හිතන්න. මිනිත්තු 30ක් දීලා තියෙනවා. හිතන්න ආයේ. චුට්ටක් ආයේ දෙන්නම ආයේ එකපාරක් හදලා try එකපාරක් try එකක් දීලා බලන්න. ඉන්න බලන්න. මෙන්න මේකයි අපිට දාන්න ඕන සමීකරණය. E සමානයි p වරක් t කියන සමීකරණය තමයි අපි දාන්න ඕනේ. එතකොට මෙතන කාලය දීලා තියෙන්නේ මිනිත්තු 30යි. මිනිත්තු 1කට තත්පර තියෙනවා 60ක්. එතකොට මිනිත්තු 30කට ගත්තාම තත්පර තියෙනවා 60 වරක් 30ක්. ඒ කියන්නේ තත්පර 1800ක්. තත්පර ගත්තොත් 1800ක්. එතකොට අපිට ආදේශ කරන්න ඕනේ E සමානයි PT කියන සමීකරණයට. එතකොට මේක දීලා තියෙනවා 3600යි. අපි ක්ෂමතාව තමයි හොයන්නේ. කාලය එන්න ඕනේ 1800යි තත්පර. එතකොට එන්නේ මෙතන 2යි මෙතන 2යි. එතකොට 0.5යි වොට් කියලා තමයි උත්තරේ එන්න ඕනේ. sorry 2යි වොට් කියලා එන්න ඕනේ. 2යි වොට් කියලා එන්න ඕනේ. කොහොමද උත්තර ටික බලමු තිබ්බ. රශ්මි සුළු කරද්දි වරද්දගෙන තියෙන්නේ. සෙනාල්ගේ වැරදුන තැන මට හිතා ගන්න බෑ. කොතනද වැරදිලා තියෙන්නේ කියලා. මෙන්න මේ සමීකරණය තමයි දාන්න ඕන සෙනා. මේ තියෙන්නේ. ශක්තිය තමයි මේ දීලා තියෙන්නේ. ශක්තිය 3600යි ජූල් කියලා දීලා තියෙන්නේ. ක්ෂමතාව තමයි අපිට හොයාගන්න ඕනේ. කාලය තත්පර 1800යි. එතකොට ක්ෂමතාව වෙන්නේ 2යි වොට්. ඒක හරිද? තේරුණාද ඒක? නැත්නම් තව ගානක් දෙන්නද? සෙනාල් තේරුණාද? තේරුණානේ? හරි. ගණන් හදද්දිත් ආයේ දැන් අර ප්‍රශ්නෙත් ගානක් තියෙනවනේ. ඒ ගාන හදද්දි බලමුකෝ. මොකක් හරි අවුලක් වුණා. අරක අනිවාර්යෙන් මතක තියාගන්න ඒක කාලය දාන්නවා තප්පර වලින්. කාලය තප්පර වලින් තමයි දාන්න ඕනේ. තප්පර වලින් දැම්මේ නැත්නම් වැරදි ගාන. ඔතන තමයි කාලයෙන් තමයි වර්ධන ගාලා දෙන්නේ. ඔක ඔය කට්ටිය වෙයිස් කරන් දෙන්නේ වෙලාවකට අර අපිටත් වෙලාවකට ශක්තිය ගණන් දෙනවා. ඒ වගේත් වර්ධිනවා වෙලාවකට. ඒක වෙනස් කරන්න ගියපුවා. හරි. ඊළඟට තියෙන මේ කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය මැනීම කියන එක. කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය මැනීම. ඒ කියන්නේ දැන් ගෙදර අර
ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් නේද සාමාන්‍යයෙන් ඔය කට්ටිය ඔක්කොම කරන් දෙන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන්. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් කරන් දෙද්දි අර ගෙදර ඉස්සරහා මීටරයක් හයි කරලා තියෙනවනේ. ඒකේ ඒකකේ මොකද්ද තියෙන්නේ? ඒකේ මොන ඒකක වලින් දීලා තියෙන්නේ? ඒකේ මොන එකක මොකද්ද දාලා තියෙන්නේ? මෙන්න මේ අකුරු තුන දැකලා තියෙනවද? ගෙදර චුට්ටක් ඔය ඉවර වුණාම ක්ලාස් එක ගන්නාම බලන්න බෑ. මෙන්න මේ අකුරු තුන තියෙනවද කියලා. KWH කියලා. KWH කියලා තියනවාද කියලා බලන්න. ඉවර වෙලා. ඔන්න විදුලි මීටර වල විදුලි ශක්තිය මනින්නේ කිලෝවොට් පැය වලින්. විදුලි මීටර වල විදුලි ශක්තිය මනින්නේ කිලෝවොට් පැය වලින්. කිලෝවොට් පැයක් කියලා කියන්නේ කිලෝවොට් පැයක් කියලා කියන්නේ 1 කිලෝවොට් ක්ෂමතාවක් ඇති උපකරණයක් පැයකදී පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය. ඒ කියන්නේ සරලව මෙන්න මේක තමයි කරලා තියෙන්නේ. E සමානයි P වරක් මොයි මෙහෙම ලියමුකෝ. P සමානයි E වේදීම T කියන එක අරගෙන ඒ කට්ටිය කෙලින්ම ක්ෂමතාව කිලෝවොට් කියන එකකින් අරගෙන තියෙනවා. කිලෝවොට් කියන එකකින් අරන් තියෙනවා. ඒකල කාලය පැය වලින් තියලා තියෙනවා. 1යි HRS. එක පැය 1යි. ඒ කියන්නේ සිංහලෙන් ලියන්නම පැය 1යි. එතකොට මෙන්න මෙතන ශක්තිය ගද්දි එතකොට මෙන්න මෙහෙම වෙන්නේ. 1යි කිලෝ වොට් hours කියන්නේ H කියන එක. ඔන්න ඔය එකකේ මෙන්න මේක තමයි මේ කරලා තියෙන්නේ. ඔන්න ඔතන එක තමයි කරලා තියෙන්නේ. පැය කිලෝවොට් එකක ක්ෂමතාවක් පැය එකකදී භාවිත කරපුවාම එන ශක්ති ප්‍රමාණය තමයි මේ සරලව අරන් තියෙන්නේ. සරලව මෙන්න මේ සමීකරණයට වොට් ඒ කියන්නේ ක්ෂමතාවට කිලෝවොට් වලින් ආදේශ කළා ඒකක වලට පැය වලින් ආදේශ කළා මේ තියෙන්නේ. එතකොට කිලෝවොට් එකක් කියලා කියන්නේ 1යි කිලෝවොට් කියලා කියන්නේ 1000යි වොට් වලට. එකයි කිලෝවොට් කියලා කියන්නේ වොට් වලින් 1000කට. පැය එකක් කියලා කියන්නේ ලියාගන්නද? මේ ටික මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා ලොකු අවුලක් නැහැ මේ. මේ ටික ලියාගත්තත් කමක් නැහැ. ඕන්නෙන් ලියාගන්න මේ ටික. කිලෝවොට් එකක් කියලා කියන්නේ මේක හොඳට අහගන්න මුලින්ම. අහගත්තට පස්සේ ඒකට තේරෙයි. කිලෝවොට් එකක් කියලා කියන්නේ වොට් වලින් 1000ක්. පැය එකක් කියලා කියන්නේ තප්පර 3600ක්. සම්මතර ජූල් ආකාරයෙන් ගත්තොත් එහෙම දැන් මේක මෙන්න මෙහෙමයි වෙන්නේ. මෙන්න මේ සමීකරණයටම 1000යි වොට් වරක් ශක්තිය බෙදීම 3600යි තප්පර වලින් ගත්තාම ශක්තිය නම් මෙන්න මෙහෙම 3600 වරක් 1 2 3 මේක සුළු කරන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 3.6 වරක් 10යි 6යි ජූල්. එතකොට මෙහෙම ගත්තොත් එහෙම මෙන්න මේ සමීකරණයට ආදේශ කළා කිලෝවොට් එකක් සහ පැයකින් අරගෙන කිලෝවොට් එකක් කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් කියලා ගත්තොත් එහෙම කිලෝවොට් 1යි කිලෝවොට් කියලා කියන්නේ වොට් 1000කට පැය එකක් කියන්නේ තප්පර 3600 කියලා. සරලව ජූල් වලින් ගත්තොත් එහෙම 3.6 වරක් 10යි 6යි ජූල්. මෙන්න මේ වගේ මතක තිබ්බනම් හරි ඔය කට්ටියට. මෙන්න මේක හොඳට සුළු කිරීම හොඳට ලියා ගන්න. මේක ලියා ගන්න හොඳට ලියා ගන්න මේක. ඒකල්ල මෙන්න මේ වගේ ටිකක් මතක තියෙන්න වෙනවා ඔය කට්ටියට. ඇයි කියලා ඉස්සරහට තේරෙයි. මෙතන පොඩ්ඩක් අඹරන්න පුළුවන් ගණන් ටිකක් තියෙනවා මම දෙන්නම් එකක්.
සර් 10 6 වෙනි බලය එන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. දැන් මෙතන බිංදු තියෙනවනේ. මෙන්න මෙතන බිංදු තියෙනව නේද? මෙන්න මෙතනට කියන්නේ එක ස්ථානය. මෙතන බිංදුවයි 36යි. මෙතනින් මෙන්න මෙතන ඉඳන් බිංදු ගාන අඩු කරගෙන යනවා. මේක ඔය කට්ටියට අර ඒක පරිවර්තන කියලා දෙනවා. ඒක පරිවර්තන ඔයගොල්ලෝ කරලා නැහැ නේ. ඒකට කියලා දෙන්න අමාරුයි මේක. මෙන්න මෙතනින් ගත්තාම මෙතනින් ගත්තාම එකක් අඩු වෙනවා. එතකොට මෙතනින් මේක ලියන්න වෙන්නේ 36000 වරක් 11 කියලා. 10 2 10 3 10 4 10 5 10 6. මෙන්න මෙතන එක ස්ථානය. ඒ කියන්නේ මෙන්න මෙතන 10 ස්ථානය කිරීම 10ක් තියෙන්නේ. මෙතන 3.6 වරක් 11 කියලා ලිව්වොත් එහෙම 10 වරක් එක 10යිනේ. මේක එක ස්ථානය, මේක 10 ස්ථානය, මේක 100 ස්ථානය, 10 ස්ථානය, දසදහස් ස්ථානය, ලක්ෂවර ස්ථානය, මිලියන වරක් ස්ථානය මෙතන වෙනවා. මෙන්න මේ මිලියන වරක් ස්ථානය තමයි මෙන්න මේ අගේ ගත්තේ. මෙන්න මේක සුළු කළා තමයි ගත්තේ. මෙන්න මේ අගේ මතක තිබ්බත් හරි ඔය කට්ටිය. මෙන්න මේ අගේ මතක තිබ්බත් හරි. නැත්තම් 3.6 වරක් 10 6යි ජූල් කියන එකගේ මතක තියෙන්න ඕනේ. මේක මේ 10 ස්ථාන වලින් තමයි මේක බෙදන්නේ. මෙතනට එක ස්ථානය මේක 10 ස්ථානය 100 1000 10000 ලක්ෂය සහ මිලියන. තේරුණාද? ටිකක් තේරෙන්නේ නැතුව ඇති එක. සේනා? එන්නස ඒක ඒක සීන් එක තියෙන්නේ ගණන් වල අර දශම ස්ථාන තියන්න කියලා දෙනව නේද මේ 10 වෙනි බලයෙන් එහෙම. දශම ස්ථාන තියෙන එකක් තමයි මෙතන තියෙන්නේ. අනිත් පැත්ත තේරෙනවද? හිරුෂ රශ්මි ඔව් සර්. රශ්මි තේරුණාද? ඔව් සර්. හරි. දැන් මෙහෙම ගානක් දෙන්නකෝ. අනිත් එක මෙන්න මේක ලියා ගන්න ඇති කියලා මම හිතනවා. මෙන්න මේක. වැය වෙන කිලෝවොට් ප්‍රමාණය හොයන්න මෙන්න මේක අපිට යොදා ගන්න පුළුවන්. වොට් ගණන බෙදීම 1000 වරක් පැය ගණන කියන සමීකරණය අපිට යොදා ගන්න පුළුවන්. මෙන්න මේ ගාන හදමුද අපි. මෙන්න මේ ගාන මුලින්ම හදමුකෝ. ඔන්න මෙන්න මේ ගාන හදන්නේ. මෙන්න මේ ගාන. ඒකේ මොකද්ද කියන්නේ? ඔතන චුට්ටක් රෙඩිමේඩ්ලි පාඩම් කරගෙන ඉන්න තියෙන එතන. ඒකයි වැඩේ තියෙන්නේ මේ. ඔයගොල්ලෝ කියන මට්ටමේ ටිකක් පාඩම් කරන්න වෙනවා ඔය කට්ටියට එතන. මෙතන කියන්නේ CI වොට් වන විදුලි පහන් හතරක් දිනකට පැය 3ක් බැගින්ද 60යි වොට් වන විදුලි පහන් 5ක් දිනකට පැය 4 බැගින්ද දල්වන්නේ නම් මසකට පරිභෝජනය කරන විද්‍යුත් ඒකක ගණන ගණනය කරන්න කියලා කියනවා. එතකොට මෙන්න මෙහෙමයි ඔක හදන්න ඕනේ. පළවෙනි නියම ගමු. CI වෝල්ට් විදුලි පහනක් සඳහා CI වොට් විදුලි පහනකට මේ වගේම ගානක් තියෙනවා පේපර් එකේ. ඒක නිසා පේපර් එකට මේ ගාන හදලා යන්න. CI වොට් විදුලි පහනකට එක විදුලි පහනක් සඳහා තමයි මෙන්න මේක හදන්නේ අපි මේ මුලින්ම. මොකද්ද කරන් තියෙන්නේ? වැය වන කිලෝවොට් ගණන වැය වෙන කිලෝවොට් ගණන මෙන්න මෙහෙම අපිට ගණන් කරගන්න පුළුවන්. වැය වෙන කිලෝවොට් ගණන දැන් මේ සමීකරණයටම ආදේශ කරන් තියෙන්නේ මෙන්න මේ සමීකරණය තියෙන්නේ. මෙන්න මේ සමීකරණයට තමයි අපිට ඔය ආදේශ කරන් තියෙන්නේ. මේ එක විදුලි පහනක් සඳහා තමයි සොයන්නේ. CI වොට් විදුලි පහනක් සඳහා. එතකොට ඒ විදුලි පහනක දීලා තියෙනවා වොට් CI කියලා. CI වොට්
බෙදනවා 1000න් බෙදනවා 1000න් ඒකල පැය ගන්න පැය කීයක්ද වැඩ කරනවා කියලා කියන්නේ පැය 3ක්. පැය 3ක්. එතකොට මෙතෙන්ට 10යි මෙතෙන්ට 1යි 10න් 1යි 0.3යි කිලෝවොට් පැය. CI වොට් විදුලි පහනකට මෙන්න මෙච්චරයි වැය වෙන මේකේ පැය 5ක ඉන්නේ නම් මාසකට නෑන්නේ දිනකට මේ මෙහෙමත් දාගන්න දිනකට CI වොට් විදුලි පහනකට වැය වෙන කිලෝවොට් ගණන මෙන්න මෙච්චරයි එන්නේ. ඕක මුලින්ම ලියාගන්න. දිනකට CI වොට් විදුලි පහනකට වැය වෙන කිලෝවොට් පැය ගණන. මෙන්න මේ ගාන සඳහා තමයි මෙන්න මේ ගාන නිදසුන එක සඳහා කියලා තමයි ලියා ගන්න ඕනේ. මේ මොකද්ද කිලෝවොට් පැය වලින් විදුලි ශක්තිය ගණන් කිරීමේ නිදසුන එක සඳහා තමයි මේක හදන්නේ. ඒ ගාන ලියා ගන්න ඉඳ තියලා මේක ලියා ගන්න. දිනකට CI වොට් විදුලි පහනකට වැය වෙන කිලෝවොට් පැය ගණන මේක ලියාගෙන ඉවරලා මට චුට්ටක් කියන්න. මේ තමා උපරිම උගන්වන්න පුළුවන් උපරිම සරලම විදිහට උගන්වන්නේ මේ මාත් මොකක් හරි අවුලක් තියෙනවා නම් මෙසේජ් එකක් දාලා හරි කෝල් එකක් දීලා හරි කෝල් දෙන්න පුළුවන්. ඉතින් දැන් අඳුරනවනේ ඔක්කොම මේ කෝල් එකක් දීලා හරි අහන්න මොකක් හරි අමාරු දෙයක් තියෙනවා නම් මේකේ ක්ලාස් එකේ හොත් කමක් නැහැ. ඉතින් මේ ක්ලාස් එකේ ඉන්න ළමයි මහත අඳුරනවනේ ඔයාලා. මේක ලියාගෙන ඉවරද? ඔව් සර්. ඔව්. හිරුෂි ඉවරද? හිරුෂි ගිහින්නේ. සිග්නල් ප්‍රශ්නයක් නෝ හදාගෙන එයි. හරි. දිනකට මෙන්න මෙච්චරයි. එතකොට දැන් දිනකටනේ දිනකට CI වොට් වන විදුලි පහනකට තමයි මේ හෙව්වේ. එතකොට මාසයකට CI වොට් විදුලි පහනකට කිලෝ වොට් පැය ගාන ගන්නවා නම් මොකද කරන්න ඕන කියන්න බලන්න කවුරු හරි. මාසයකට ගන්නවා නම් දවසකට මෙච්චරක් නම් මාසයකට ගන්න නම් මොකද කරන්න ඕනේ? ඒක 30න් වැඩි කරනවා. ඔව් 30න් වැඩි කරනවා. නේද? 30න් වැඩි කරන එක තමයි කරන්න ඕනේ. මාසයකට සඳහා 0.3 කිලෝවොට් පැය වෙන ඒවා 30න් වැඩි කරන්න ඕනේ. මේක එතකොට 30න් වැඩි කරපුවාම එනවා 3යි 9යි කිලෝවොට් පැය කියලා. 9යි කිලෝවොට් පැය කියලා එනවා මාසෙකට.
රශ්මි තේරුණාද ඒක? ඔව් සර්. ඒ කියන්නේ සරලව අර මේ එක බල්බ් එකකට ගත්ත ශක්ති ප්‍රමාණය මාසයකට හොයාගන්නම් මාසයකට ඒ බල්බ් එකේ වැය වෙන ශක්ති ප්‍රමාණය හොයාගන්නම් ඒක මාසයකට තියෙන දින ගානේ වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මාසේ දින 30ක් තියනවා කියලා අපි සාමාන්‍යයෙන් ගන්නවා. එතකොට 30න් වැඩි කරන එක තමයි මෙතන වෙන්නේ. හරි මේ ටික ලියාගෙන ඉවරද? මාසයකට එක. ඔව්. හරි. ඊළඟට 9 නෙමෙයි හරි. 9යි. ඊළඟට අපිට ගන්න තියෙන CI වොට් බල්බ් 4ක් සඳහා මාසයකට. සඳහා මාසයකට. එතකොට මොකද්ද කරන්න ඕනේ සරලව? දැන් එක බල්බ් එකකට මාසයකට හොයාගන්න තියෙන්නේ. එතකොට බල්බ් 4කට හොයන්න. ඒක බල් 4න් වැඩි කරනවා. හරි. බල්බ් 4ෙන් වැඩි කරන්න ඕනේ. 9යි කිලෝවොට් පැය කියන එක බල්බ් 4ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා 36යි කිලෝවොට් පැය කියලා. 36යි කිලෝවොට් පැය කියලා එනවා. හරි. ඔන්න ඔය බල්බ 4ට හදලා ඉවරයි. දැන් මට ඔය කට්ටිය මෙන්න මේ දැන් ඊළඟට එතන තියෙනවානේ. එතන කියනවා මේ 60 වෝල්ට් බල්බ 5ක් දිනකට පැය 4ක් ගන්න දාලනවා කියලා. අන්න ඒකට හදලා මට කියන්න බලන්න. මෙන්න මේ 60 වෝල්ට් බල්බ සඳහා මට හදලා කියන්න බලන්න ඔය කට්ටිය. ඒකට හදලා කියන්න මම. හරි. රශ්මි හරි.
එනාගේ චුට්ටක් වර්ධිලා තියෙනවා. ඔයා එක්කෝ ෆිල්ම් හදලා තියෙන්නේ. ඔන්න මේ වයික වලින් යන්කෝ ගන්නට 60 වොට් එක 60 වොට් බල්බ සඳහා තමයි ඊළඟට ගාන හදාගෙන යන්න වෙන්නේ. වොට් බල්බ සඳහා බල්බයක් සඳහා මුලින්ම හදමු. එතකොට වොට් ගණන 1000න් බෙදුවා කිලෝවොට් පැය ගන්න තමයි මේ හොයාගන්න යන්නේ. වොට් ගණන 1000න් බෙදුවා පැය ගන්න පැය 4ක් වැඩ කරනවලු 1000 නේ. එතකොට 240යි 0.2යි 4යි කිලෝවොට් පැය ප්‍රමාණයක් මෙන්න මේ පැය 4ක් එක බල්බ් එකක් වැඩ කරන්න වැය වෙනවා. සඳහා දිනකට 60 වොට් බල්බයක් සඳහා දිනකට ඔන්න ඔච්චර ප්‍රමාණයක් වැය වෙනවා. හරිද? තේරුණාද ඒක? ඔව් සර් තියෙනවා. හරි. ඊළඟට 60 වොට් බල්බයක් මාසයකට 60 වොට් බල්බයක් මාසයකට ගත්තාම මෙන්න මේක වැඩි කරන් තියෙන 30. දෙකයි දශම 4යි 4.8යි 7.2යි කිලෝවොට් පැය. 60 වොට් බල්බයක් මාසයකට පාවිච්චි කරොත් මෙන්න මෙච්චරක් වැය වෙනවා. හරිද? ඒක ලියා ගන්නවද කවුරු හරි? හරිද? මේක හරිද? මේ ෆිනල් තේරුණාද දැන්? ඔව් සර් තියෙනවා. හරි. ඊළඟට බලමු 60 වොට් බල්බ පහක් කරන්නේ ගහලා තියෙන්නේ. 60 වොට් බල්බ පහක් සඳහා හැටයි වොට් බල්බ පහක් සඳහා එතකොට අර එක බල්බයකට 7.2යි කිලෝවොට් පැය මාසයකට යනවා නම් ඔක පහෙන් වැඩි කරන්න තමයි තියෙන්නේ. එතකොට 35යි 36යි කිලෝවොට් පැය එනවා. 36යි කිලෝවොට් පැය එනවා. උත්තරේ ඔයාගේ මොකක් හරි කොතන හරි පොඩි තැනක වරදින්න නැත්තේ මේ
ඔය ඒකක සුළු කිරීමක තමයි මොකක් හරි වැරද්ද ගත්තොත් වරද්ද ගන්න නැත්තේ. එතකොට මෙන්න මේ මුළු පරිභෝජනය ගත්තොත් එහෙම ඉවල 36නේ. මුළු පරිභෝජනය ගත්තොත් එහෙම 36 වරක් දෙකක් නේ ආවේ. එතකොට 72යි ඔය මුළු ගෙදරම මෙන්න මෙතරක් 72 කිලෝවොට් පැය පාවිච්චි කරන ඔය බල්බ් 9 පාවිච්චි කරන්න සඳහා. හරි නේද? ඒක තේරුණාද? ඔව් සර්. හරි. සෙනල් ඔව් සර්. තේරුණාද? ඔව්නේ හරි. හරි. එතකොට තියරි ටික ඔන්න ඔය ටික තමයි තියෙන්නේ මේකේ. ඒ කියන්නේ අය ගන්නට අදාළ ඉතිරි ටික ඊට පස්සේ ටික තියෙන්නේ. එතකොට ඔය පේපර් එක දාන්නම්. හරි. මෙන්න මෙතනක් තියෙන්නේ අර වගේම ගාන. අර වගේම ගාන. නිවසක භාවිතා වන සූත්‍රිකා විදුලි පහනක 240 වෝල්ට් 60 වොට් ලෙස ලංකරන ඇත. ඊට සමානව දීප්තියකින් දැල්වෙන LED විදුලි පහනක් ලෙස ලකුණු කර ඇත. සූත්‍රිකා විදුලි පහන පැය 10ක කාලයක් දල්ලා තිබුණේ නම් පරිභෝජනය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් කොපමණද කියලා අහනවා. කියන්න බෑ මේකේ. මේ ගාන හදලා කියන්න බෑ. මෙන්න මේ ගාන හදලා කියන්න බලන්න මොකලින්ද. මෙන්න මේකයි කරන් තියෙන්නේ සරලව අපිට දාන්න තියෙන්නේ මෙන්න මේ සමීකරණයට E සමානයි පළවෙනි කොටස ගත්තොත් එහෙම E සමානයි T වරක් T කියන සමීකරණය තමයි දාන්න තියෙන්නේ. කියන්නේ මේ E වලින් කියන්නේ ශක්තිය P කියන්නේ ක්ෂමතාව T වලින් කියන්නේ කාලය. එතකොට මෙතන දීලා තියෙනවා පළවෙනිම හොයන්න කියන සූත්‍රිකා විදුලි පහනේ. සූත්‍රිකා විදුලි පහනේ දැන් අපේ ශක්තිය තමයි හොයාගන්න ඕනේ. ක්ෂමතාව දීලා තියෙනවා 60 වොට් කියලා. එතකොට කාලය අපි ආදේශ කරන්න කියලා කිව්වේ තප්පර වලින්. මෙතන කොච්චරක් පාවිච්චි කරනවද? පැය 10ක් කාලයක් පාවිච්චි කරනවා. එතකොට පැයකට තප්පර 60යි මේ මිනිත්තුවකට තප්පර 60යි මිනිත්තුව තප්පර 60යි පැයට මිනිත්තු 60යි පැය 10යි. ඒ කියන්නේ සරලව 3600 1000න් වැඩි කරන් තියෙන මෙතන 3600 1000න් වැඩි කරන් තියෙන්නේ. එතකොට 36000 වරක් 60. එතකොට ඒක ගන්න ඕනේ 0.0.0.0 36යි 6 4 18 විදුලි බුබුලු කීයද මේ විදුලි බුබුලු පහනනේ දහන්නේ සූත්‍රික විදුලි පහන නෑ. හරි හරි. 36යි 2,16,000ක් ජූල් එන්න ඕනේ. ඔන්න ඒ උත්තරේ කාගවත් ඇවිල්ලා තිබ්බද එක්ක නෑ මම. ශක්ති ප්‍රමාණය එන්න ඕනේ සූත්‍රිකා විදුලි පහනේ ක්ෂමතාවයේ වොට් 60යි. ඒතකොට කාලය 3610න් වැඩි වෙන්න ඕනේ. තප්පර 3610න් වැඩි වෙන්න ඕනේ. ඒතකොට මෙන්න මේ උත්තරේ තමයි එන්න ඕනේ. සුළු කිරීමේ වැරද්දක් හරි ඔයගොල්ලෝගේ තියෙනවා මොකක් හරි ඒකයි. මෙන්න මේක ලියා ගන්න ආයෙ බලලා මට පොඩ්ඩක් කියන්න හරි ඕනෑ කට්ටිය දැන් ඉතින් හදලා මේ ගන්න. හරි මේ ගන්න ලියා ගන්න මේක ඊළඟ ගානත් අපි ඔයගෙන් try කරමු හදන්න.
මේ ගන්න ලියන් ඉවරද රශ්මි ඔව් සර්. සෙනාල් ඉවරද ලියන්න ඔව් සර්. හරි මේක කියන්නේ දෙවෙනි කොටසත් try කරන්නකෝ දෙවෙනි ගාන හදන්න බලන්න මට වැරද්දක් තිබ්බොත් එතකොට ආයෙ මාක් ෆ්‍රී මේක ආයෙ මම කියන්නම් මෙතන දාන්න තියෙන්නේ E සමානයි P වරක් T සමීකරණයටමයි එතකොට ක්ෂමතාව වරක් කාලය E සමානයි 10යි වොට් එතකොට LED බල්බ් එක කාලය තප්පර 3600 වරක් පැය 10 එතකොට තප්පර 36000 36000 10න් වැඩි කරන එක තමයි තියෙන්නේ එතකොට 360000යි ජූල් එනවා හරි ඊළඟ එක අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නිවසේදී භාවිතයට වඩාත් වාසිදායක වන්නේ LED විදුලි පහන බව ඉහත ගණනයෙන් පෙන්වා දෙන්න. එතකොට මොකද්ද? එතන ඉහත ගණනය කරලා තියෙන්නේ. එතකොට මොකද්ද? කියන්න ඕනේ මෙතන. එතකොට අඩු ශක්තිය පරිභෝජනය කරලා තියෙන්නේ කොයි එකේද? විදුලි පහනද නැත්නම් සූත්‍රිකා බල්බේද? මේ LED පහන සූත්‍රික බල්බේ. සූත්‍රිකා බල්බ් නෑ අඩු ශක්තිය පරිභෝජනය කරලා තියෙන්නේ. සූත්‍රිකා බල්බේ LED බල්බේ. LED බල්බේ. එතකොට අඩු ශක්තිය පරිභෝජනය වෙනවා කියන්නේ වාසිදායක වාසි කියන්නේ මොකද්ද වාසි වෙන්නේ කොයි විදිහට පාවිච්චි කරොත්ද වාසිදායක වෙන්නේ කොයි විදිහට අඩුවෙන් විදුලි වැයුණොත් අඩුවෙන් විදුලි වැයුණොත් තමයි අපිට වාසිදායක වෙන්නේ එතකොට වැඩාත් වාසිදායක වෙන්නේ මොකද්ද LED බල්බය මොකද එතකොට හේතුව එතන ලියන්න ඕනේ නිවසේ භාවිතයට වඩාත් වාසිදායක වන්නේ LED විදුලි පහනයි මෙන්න මෙහෙමයි හේතුව ලියන්න ඕනේ සූත්‍රිකා බල්බයට වඩා සූත්‍රිකා බල්බයට වඩා අඩු විදුලි ශක්තියක් සූත්‍රිකා බල්බයට වඩා අඩු විදුලි ශක්තියක් LED විදුලි පහන මගින් සූත්‍රිකා බල්බයට වඩා අඩු විදුලි ශක්තියක් LED පහන මගින් LED පහන මගින් භාවිතා කරන්න නිසා වඩා වාසිදායක වන්නේ LED විදුලි පහනයි. වඩා වාසිදායක වන්නේ LED විදුලි පහනයි. හතරවෙනි එක හදන්න කිව්වද? නෑ දැන් හතරවෙනි එක හදන්න කියන්නේ යන්නේ. හතරවෙනි එක හදන්නකො දැන්. හතරවෙනි එක හදලා මට කියන්න උත්තරේ. LED විදුලි පහනනේ ඒ දෙකට ගන්න සූත්‍රය මොකද්ද? අර එවලේ අර මං දුන්නේ මේක චුට්ටක් ඉන්න මේක ස්ටොක් කරලා දාන්න ආයේ මෙන්න මේ ගාන මෙන්න මේක හරි නේද? හරි සර්. ඇවිල්ලා නේද නිරුෂ?
හිරුෂ මෙන්න මේ ගාන හදන්න හිරුෂ මේ හතරවෙනි ගාන. ඔයාට ඒක කියලා දෙන්නම් අර ඒගොල්ලෝ කියාගන්න ඒකේ ඒගොල්ලෝ කියලා දෙන්න බැන්න සාය දැන් කියලා දෙන්න. මේක හදන්න try කරන්න මට හදලා try කරලා කියන්න. මෙන්න මේ ගාන මේ හරි. ඊට හොඳයි. හරි. හිරුෂගේ එක හරි. රශ්මිත් උත්තර දෙන්න බෑ. අපි මේක බේසික් වලින් නම් යන්නේ. ඒකට බේසික් වලින් නම් ගියාම තේරෙන්න ඕනේ නේද? හරි. මේ රශ්මිත් හරි සනාවගේ තමයි වැරදිලා තියෙන්නේ. මෙන්න මේකයි වෙලා කරන්න තියෙන්නේ. ඒකට බල්බයක් සඳහා අර බේසික් තියරි වලින් අපි කිව්වහම බල්බයක් සඳහා ගත්තාම බල්බයක් සඳහා කිලෝවොට් පැය වලින් ගත්තාම එතකොට ඒ බල්බේ ක්ෂමතාව දීලා තිබ්බේ 10 වොට් නේ. ඒක බෙදනවා 1000න්. එතකොට භාවිත කර පැය ගාණෙන් වැඩි කරන්න ඕනේ එතන. පැය ගාණෙන් වැඩි කරන්න ඕනේ. පැය ගාණ කියලා පැය දීලා තියන්නේ පැය 10 නේද? පැය 10න් මේක පැය 10න් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා එක කැපුණා 0.1 කිලෝවොට් පැය කියලා. මේ දවසකට බල්බයක් සඳහා මේක දිනකට බල්බයක් සඳහා එතකොට මෙතන මේ පැය ගණන මේක බල්බේ ක්ෂමතාව මේ පැය ගන්න මේ බල්බේ ක්ෂමතාව මේක අර 1000 සමීකරණය අර මම මේ නෝට් එක ගන්න නෝට් එක වෙනවා බය වෙන්න එපා නෝට් එක આવපුවාම නෝට් එකේ තියෙනවා එක මේ දිනකට බල්බයක් සඳහා කවුද සෙනාල් තේරුණාද ඒක? ඔව් සර්. හරි. එතකොට දැන් මේක මාසයකට බල්බයක් සඳහා ගන්න නම්
මාසයකට බල්බයක් සඳහා ගන්න මේක වැඩි කරන්න ඕනේ 30. 0.1 කිලෝවොට් පැය කියන එක 30න් වැඩි කරපුවම හරි. එතකොට මොකද වෙන්නේ 3 කිලෝවොට් පැය. මේ ගාන ගොඩක් ලේසි ගානක්. හොඳට ඒ කියන්නේ විභාගයට ඒ කියන්නේ අනිවාර්යෙන් එනවා මේ වගේ ගාන. හොඳට ලකුණු ගන්න පුළුවන් ගානක් මේ ගාන. ඒ නිසා තේරෙන්නේ නැති ඒවා තිබ්බොත් එහෙම ආය ආය හරි බලන්න. ඒ කියන්නේ වීඩියෝස් තියෙනවා දැන් ඔය කට්ටිය ළඟ. හරි නේද මේක තේරුණා නේද? මේක තේරුණාද? ඔව් සර්. තව මම ලොකු තියරි කොටසක් හිතාගෙන හිටියේ කරන්න. ඒක අද කරගන්න බැරි වුණා. කමක් නැහැ. මේ ඒ කොටස ඊළඟ දවසේ කරමු. එතකොට අන්තිම ගානේ අන්තිම කොටසේ අහනවා එකේ සූත්‍රිකා විදුලි පහනකට සැපෙන විද්‍යුත් ශක්තියෙන් 40%ක් තාපය ලෙස අපතේයි නම් ඒ අනුව කාර්යක්ෂමතාව කොපමණද? මේකට සරලව මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. සම්පූර්ණ කාර්යක්ෂමතාව කියන්නේ ඒ කියන්නේ 100%. ඒ කියන්නේ 100% සමාන වෙනවා උපකරණය පරිභෝජනය කර කාර්යක්ෂමතාව තව ධන තාපය කියන එක තමයි සමාන වෙන්නේ. දැන් මෙතන 100%යි මෙතන අපි දන්නේ x කියලා ගමු එතනට. ඒක තාපය දීලා දිනවා 140ක් තාපය ලෙස හානි වෙනවා කියලා. එතකොට x වලට උත්තරේ එනවා 160ක්. තේරුණාද ඒක? උපකරණයේ පරිභෝජනය කළ කාර්යක්ෂමතාව වෙනවා 160ක්. පහනෙහි කාර්යක්ෂමතාවය එතකොට 160යි. තේරුණාද හිරුෂ රශ්මි? ඔව් සර්. හරි. ඔව් හරි. හරි. එතකොට ඔන්න ඔතන ගොඩක් ලොකු තියරි කැලලක් ඉවරුනේ අපිට හෙට ඊළඟ කොටසක. හැබැයි මෙහෙම වැඩ කරන්න පුළුවන්. දැන් ඉතින් ඔය කට්ටිය ඉන්නේ ඒක නිසා ලොකු වුලක් නැහනේ. හැබැයි ඒක ලොකු ටිකක් තියරි ගොඩක් තියෙනවා. පැකින් කරන්න අමාරුයි. ඒ නිසා හිටම පැයට පැය 3ක් විතර හම්බ වෙනවනේ ඒකේ කරමු. මේ ලියෝ වෝල්ටන්ස් චුට්ටක් ඉන්නක තව අර ප්‍රශ්නයක් තිබ්බා ඒක කොටස කරලා දාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. යන්න ඒ කොටස කරලා දාන්නකෝ ඉන්න. ඒක තව විනාඩි 40ක් විතර ඇතුළත කරන්න පුළුවන් කොටසක්. මෙන්න මේක. මේක 8 වෙනි පාඩමට අදාළ තියරි කොටස. මේක ලේසි ගොඩක්. ඒ නිසා දැන් කරන්නම් කියලා බැලුවේ. ඒ කියන්නේ ලොකු දේවල් ටිකක් නෑ මේක තේරුම් ගන්න. මේක මෙන්න මේ අර එදා MCQ පේපර් එකේ 31 වෙනි ප්‍රශ්නෙත් තිබ්බ මේ ගාන මෙන්න මේක මේක එතකොට පාඩම 8 වෙනි පාඩම රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. සාමාන්‍යයෙන් අපි මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවක් ගත්තාම ඒකේ
ප්‍රතික්‍රියාවේ තාප විපර්යාස කියලා එකක් ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවක තාප විපර්යාස කියලා කියන්නේ මෙන්න මේකට. තාප රසායනික ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස යනු මෙන්න මේ මුලින් මේ කියන්නකෝ. මෙන්න මේ කියන්නකෝ. උෂ්ණත්ව වෙනස් වීම. ඒ කියන්නේ රත් වෙන එක හෝ දැන් හිතන්නකෝ කාමර උෂ්ණත්වය වෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 25 මාක් එකක් තියෙනවා. මොකක් කර රසායනික ප්‍රතික්‍රියාවක් වෙනවා. එතකොට ඒක රත් වෙලා සෙල්සියස් අංශක 60කට විතර රත් වෙනවා කියලා හිතන්නකෝ. එතකොට මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙලාද උෂ්ණත්වය අඩු වෙලාද? සෙල්සියස් අංශක 25 තිබ්බ එක සෙල්සියස් අංශක 60කට විතර ගිහිල්ලා. ඒතකොට උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. මේ දැන් තව ප්‍රතික්‍රියාවක් වුණාට පස්සේ තව මොකක් හරි ප්‍රතික්‍රියාවක් වෙලා ඔන්න උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට විතර පහළ බැස්සා. එතකොට මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය අඩු වෙලා. අන්න ඔය දැන් ඔය උෂ්ණත්වය වැඩි වීම හෝ උෂ්ණත්වය අඩු වීම මොකක් හරි ප්‍රතික්‍රියාවක මේ තාප විපර්යාසය කියන එක හොයන්න අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිදු වුණාද නැද්ද කියන එක හොයාගන්න අපිට ගන්න පුළුවන්. ඔය කියන්නේ උෂ්ණත්වය වෙනස් වීම කියන එක මින්මක් ලෙස ගන්න පුළුවන් අපිට මේ තාප ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට අපි තාප ප්‍රමාණය මයින්ඩ් ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. ඕක ඉස්සරහට කියලා දෙනවා. මේ පාඩම ටික කලින් දාලා තිනවා. ඒක Q = MC θ කියලා සමීකරණයක් ඊළඟ අඟහරුවාදා විතර මම කියා දෙයි. මෙන්න මේ සමීකරණය අපිට භාවිතා කරන්න පුළුවන් වන්න ඕක ගණනය කරන්න. තාප විපර්යාස කියන්නේ සරලව උෂ්ණත්වය වෙනස් වීමක්. තාප විපර්යාසයක් කියලා කියන්නේ සරලව උෂ්ණත්වය වෙනස් වීමක්. එතකොට තාප විපර්යාසය අනුව ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. කොහොමද? හිරුෂි ගියා ගායේ. හරි. මෙතන සරලව ගන්න තියෙන්නේ මේ මොකද්ද මේ මෙතන මේ උෂ්ණත්වය වෙනස් වීම කියන එක නිම්මක් විදිහට ගන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් මනින්න. එතකොට මේ තාප විපර්යාස අනුව අපි ප්‍රතික්‍රියා වර්ග දෙකක් ගන්නවා. එකක් තමයි පළවෙනි එක තමයි තාපදායක ප්‍රතික්‍රියා කියන එක. ඒ කියන්නේ තාපදායක කියන එක තාපදායක කියන එක තේරුම කියන්න බෑ කවුරු හරි. රශ්මි කියන මම තාපදායක කියන එක නිකන් හිතන විදිහ මොකද්ද කියලා. තාපදායක කියපම මොකද්ද හිතන්නේ කියලා. තාපදායක කියපම මොකද්ද හිතන්නේ ඔයාලට? තාපේ ගත්තද තාපේ පිට කරා කියන එකද? ගත්තා තාපේ ගැනීම. නෑ. තාප අවශෝෂක කිව්වොත් තමයි තාපේ ගත්තා වෙන්නේ. තාපදායක කරා කියන්නේ තාපදායක කියන්නේ තාපේ පිට කරා කියන එක. තාපදායක කියන්නේ තාපේ පිට කරා කියන එක. තාපේ පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල් තමයි තාපදායක ප්‍රතික්‍රියා කියලා කියන්නේ. එතකොට වෙන්නේ එතකොට තාපදායක ප්‍රතික්‍රියාව නම් මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. ප්‍රතික්‍රියක ඵල ධන තාපය කියලා ලියන්න පුළුවන්. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවකදී වෙන්නේ මොකද්ද? උෂ්ණත්වය ඉහළ යනවා. තාපදායක ප්‍රතික්‍රියාවකදී වෙන්නේ මොකද්ද? උෂ්ණත්වය ඉහළ යනවා. ඔයක හොඳට මතක තියාගන්න. තාපදායක ප්‍රතික්‍රියාවක වෙන්නේ උෂ්ණත්වය ඉහළ යාමක් වෙන්නේ. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවේදී මෙලෙස තාපය පිටවීමට හේතුව ඵල සතු ශක්තිය ප්‍රතික්‍රියක ශක්තිය වලට වඩා ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා අඩු වීමයි. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි. එතකොට මොකද තාපයේ විදිහට එළියට ගිහිල්ලා එතකොට ඵලවල ශක්තිය අඩු වෙලා තියෙනවා. හරි. දැන් ඔන්න ඔය තාපදායක ප්‍රතික්‍රියාවකට හොඳ උදාහරණයක් තමයි මෙන්න මේ ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය දිය වෙද්දී උෂ්ණත්වය ඉහළ යනවා. දැන් ඔය කට්ටිය ලැබ් එකේදීම කරලා බැලුවොත් තේරෙයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අරගෙන ජලය දිය කරොත් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අරගෙන ජලය දිය කරොත් එහෙම උෂ්ණත්වය ඉහළ යනවා.
මේ අන්දේට ප්‍රශ්නයක් එන්නේ. මොකද වෙන්නේ? දැන් මොකක් කර රත් වීමේ ප්‍රතික්‍රියා හරි. ඒ කියන්නේ මොකක් කර රත් වීමේ ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම මොකක් කර රත් වෙනවා නම් එහෙම දැන් ওই කට්ටිය ඔක ලැබ් එකේදී මේ මොනවද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්ලොරික් අම්ලය දාලා හරි නැත්නම් මේ මැග්නීසියම් ලෝහයේ හයිඩ්‍රොක්ලොරික් අම්ලය සමග දැන් ප්‍රතික්‍රියා කරොත් එහෙම රත් වෙනවා. ඔන්න ඔය රත් වෙන ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා. රත් වෙන ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සමීකරණය මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. මෙන්න මේ අක්ෂයෙන් පෙන්වන්නේ ශක්තිය. මේ අක්ෂයෙන් පෙන්වන්නේ ශක්තිය. මෙන්න මේකෙන් පෙන්වන්නේ හරි ඒක එතන එකපාරම ඉන්න බෑ. මෙන්න මෙතන දැන් කිව්වේ මොකද්ද මෙතන යනවා කියලා කිව්වේ ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා පළවල ශක්තිය තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය කොහොමද කිව්වේ තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය අඩුයිද වැඩියිද කොහොමද කිව්වේ දැන් මම අර මෙතන හඳුන්වලා දෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක පළවල ශක්තිය ප්‍රතික්‍රියක ශක්තිය වලට වඩා මොකද්ද කිව්වේ? සෙනා කියන්න බෑ. තාපදායක ප්‍රතික්‍රියාවක පළවල ශක්තිය ප්‍රතික්‍රියක ශක්තියට වඩා වැඩිද අඩුද? තාපදායක ප්‍රතික්‍රියාවක පළවල ශක්තිය ප්‍රතික්‍රියක ශක්තිය වලට වඩා අඩුයිද වැඩිද? හොඳට මතක තියාගන්න තාපදායක ප්‍රතික්‍රියාවක පළවල ශක්තිය පළ කියන්නේ හැදෙන ඒවා. දැන් මෙන්න මෙහෙම ගමුකෝ. මෙන්න මේ ප්‍රතික්‍රියාව ගමුකෝ. මැග්නීසියම් ධන HCl ප්‍රතික්‍රියා කරා මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් වායුව පිට කළා. මැග්නීසියම් සහ හයිඩ්‍රොක්ලොරික් අම්ලය ප්‍රතික්‍රියා කරා. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදුණා. හයිඩ්‍රජන් වායුව පිට කරා. මේක උෂ්ණත්වයේ ඉහළ යන ප්‍රතික්‍රියාවක්. මේක උෂ්ණත්වයේ ඉහළ යනවා. මේකදී උෂ්ණත්වය ඉහළ යනවා. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. එම නිසා මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. එම නිසා මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සහන මෙන්න මේ වගේ තමයි පෙන්වන්න වෙන්නේ. ශක්තිය ගත්තාම ප්‍රතික්‍රියක ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. මෙන්න මේකට හේතුව තාපය ලෙස ඉවතට යෑම. ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. එතකොට සරලව දැන් මෙන්න මේ අර කියප එක ගෙන්නුවොත් එහෙම අපිට ලියන්න වෙන්නේ මැග්නීසියම් ධන HCl මෙතෙන්ට මැග්නීසියම් ක්ලෝරයිඩ් ධන හයිඩ්‍රජන් වායුව මෙන්න මෙහෙම තමයි එන්නේ. එතකොට තාපය මේ විදිහට පිට වෙනවා. හා ඔය ටික තේරුණාද? ඔය ටික තේරුණාද? හිරුෂ ඔව් සර්. රශ්මි තේරුණාද? සෙනාල් තේරුණාද? හිරුෂ නෑ ඔව් සර්. ඊපස්සේ. රශ්මි හරි තේරුණා.
සෙනල් තේරුණාද මේ ටික? සෙනල් මේ ටික තේරුණාද? සෙනල් මේ ටික තේරුණාද? මේක තේරුණාද? සෙනල් කියන්න තේරුණ නැත්නම් කියන්න. තේරුණ නැත්නම් ඒත් කියලා දෙන්නම්. ඒ නිසා කියන්න. සෙනල් තේරුණාද? තේරුණ නැද්ද? තේරුණ නැද්ද? තේරුණාද? තේරුණ නැත්නම් ඒත් කියන්න කමක් නැහැ මම කියලා දෙන්නම්. හෙන්නද දන්නේ නේ. මේ හරි. ඊළඟට යන්කෝ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කරන එකට. තාප කවුද රශ්මි වත් තේරෙනව නේද? ඔයාට තේරෙනවන්නේ? ඔව් සර්. හරි. ඊළඟට තාප අවශෝෂක ප්‍රතික්‍රියා. මේක හොඳට මෙහෙම මතක තියාගන්න. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලදී සාමාන්‍යයෙන් වෙන්නේ සිසිල් වීම. ඔය ඇමෝනි මේවා තියෙනව නේද ගෙදර? යූරියා කියන පොහොර තියෙන්නේ. යූරියා කියන පොහොර වතුර දිය කරලා බලන්න. යූරියා දිය කරොත් එහෙම සිසිල් වෙනවා. අනිත් එක මේ සිට්‍රික් අම්ලය සෝඩියම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරොත් එහෙම උෂ්ණත්වය පහළ වෙනවා. ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක වෙන්නේ ප්‍රතික්‍රියාව සිදු වෙන තාපය අවශෝෂණය කරනවා. ප්‍රතික්‍රියාව වෙන්න තාපය අවශෝෂණය කරනවා. ඒ කියන්නේ බාහිර පරිසරයෙන් තාපය අවශෝෂණය කරනවා. එතකොට තියෙන බීකරේ මොකද්ද වෙන්නේ? එතකොට අපි අල්ලන් ඉන්න බීකරේනේ. බීකරේට මොකද වෙන්නේ? බීකරේට මොකද වෙන්න පුළුවන්නේ? අවට පරිසරයෙන් මොකද වෙන්නේ? අවට පරිසරයෙන් තාපය ගන්නවා නම් අවට පරිසරයේ උෂ්ණත්වය පහළ වෙනවද ඉහළ යනවද? පහළ යනවා. පහළ යන්න ඕනේ. හරි. හිරුෂත් ආවනේ. හරි. හිරුෂ මේ මොකද්ද? තාපදායක ප්‍රතික්‍රියා ගැන කියලා දුන්නා. තාප අවශෝෂක ප්‍රතික්‍රියා ගැන දැන් උගන්වන්න පටන් ගත්තේ. මේ ඒ නිසා දැන් තාප අවශෝෂක ටික ඉඳන් අහගෙන යන්න තාපදායක එක මම කියන්නේ සරලවම කියලා දීලා තියෙන වීඩියෝ එකේ චුට්ටක් බලන්න එක. මේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා ගැන ගත්තාම තාප අවශෝෂක ප්‍රතික්‍රියාව ප්‍රධාන වශයෙන් වෙන දේ තමයි සිසිල් වෙන එක. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රධාන වශයෙන් වෙන දේ තමයි සිසිල් වෙන එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකො ගෙදර යූරියා කියන්නේ දැන් යූරියා තහනන්නේ මම දන්නේ නැරින්න. යූරියා කියලා පොහොර જાතියක් තියෙනවානේ. ඔන්න යූරියා ගත්තාම මේ මොකද්ද වෙන්නේ? යූරියා ජලය දිය කරලා බලන්න. යූරියා වතුර දිය කරලා බලන්න. යූරියා වතුර දිය කරත් එහෙම සිසිල් වෙනවා. තව මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා රසායනික සංයෝගයක් තියෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා රසායනික සංයෝගයක් තියෙනවා. ඔන්න ඕක ජලය දිය කරපුවාම සිසිල් වෙනවා. ඒ කියන්නේ සරලව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලදී වෙන්නේ සිසිල් වීම. ඒ කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවදී සිසිල් වෙන්න හේතුව තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී වෙන්නේ සිසිල් වීමක් සාමාන්‍යයෙන්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක සිසිල් වෙන්න හේතුව තමයි තාපය ප්‍රතික්‍රියාව සිදු වෙන්න බාහිර පරිසරයෙන් තාපය අවශෝෂණය කරනවා. ප්‍රතික්‍රියාව සිදු වෙන්න බාහිර පරිසරයෙන් තාපය ලබා ගන්නවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක බාහිර පරිසරයෙන් තාපය ලබා ගන්නවා. එතකොට තාපය ලබා ගද්දී බාහිර පරිසරය සිසිල් වෙනවා. ඒ කියන්නේ බාහිර පරිසරය කියලා කියන්නේ බීකරේ පිට ගත්තොත් එහෙම බීකරේ පිට සිසිල් වෙනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව මොකක්ද වෙන්නේ? සිසිල් වෙනවා. ඒ කියන්නේ පිටින් සිසිල් වෙනවා. අපිට පිසිසලා දැනනවා. මොකද ඒකට හේතුව තමයි ප්‍රතික්‍රියාව සිදු වෙන්න ප්‍රතික්‍රියක බාහිර පරිසරයෙන් තාපය ලබා ගන්නවා. තාපය ලබා ගද්දී බාහිර පරිසරය සිසිල් වෙනවා. ඔය ටික හොඳට මතක තියාගන්න. මම මේ ආයයි කියන්නේ එකයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙද්දී බාහිර පරිසරයෙන් තාපය ලබා ගන්නවා. එතකොට බාහිර පරිසරයේ සිසිල් වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක බාහිර පරිසරයෙන් තාපය ලබා ගන්නවා ප්‍රතික්‍රියාව වෙන්න. එතකොට බාහිර පරිසරය සිසිල් වෙනවා. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියක සමීකරණය මෙන්න මේ වගේ ලියනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක
තාප අවශෝෂක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක සමීකරණය අපි ලියනවා. තාපය අපි ගන්නවානේ. තාපය පිටට දෙනවානේ මේ තාපය ලබා ගන්නවා. සහ ප්‍රතික්‍රියක තියෙනවා. සහ ඊට පස්සේ ප්‍රතිඵල ලබා දෙනවා. තාපය තියෙනවා. තාපය ලබා ගන්නවා. තාපය ප්‍රතික්‍රියක මගින් ලබා ගන්නවා. ඒකල ප්‍රතිඵල ලබා දෙනවා. මෙන්න මේක තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක සමීකරණය. එතකොට ගත්තාම තාප දායක ප්‍රතික්‍රියාවක් අපි කිව්වේ ප්‍රතික්‍රියක වල ශක්තිය පළවල ශක්තිය වල වැඩි කියලානේ. ප්‍රතික්‍රියක වල ශක්තිය පළවල ශක්තිය වල වැඩි කියලා කිව්වා තාප දායක ප්‍රතික්‍රියාවක. තාප දායක ප්‍රතික්‍රියාව මොකක්ද කිව්වේ? ප්‍රතික්‍රියක වල ශක්තිය පළවල ශක්තිය වල වැඩි. සරලව පෙන්වුවොත් මෙන්න මේ ප්‍රස්තාවය මේ තියෙන්නේ. ප්‍රතික්‍රියක වල ශක්තිය පළවල ශක්තිය මෙන්න මේකෙන් පෙන්වන්නේ ශක්තිය. ඒතර ප්‍රතික්‍රියක වල ශක්තිය පළවල ශක්තිය වල වැඩි. ඒතකොට ශක්තිය පිටට නිදහස් වෙනවා. මෙන්න මේකේ අනිත් පැත්ත වෙන්නේ ඒකේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ගත්තාම ඒකේ අනිත් පැත්ත වෙන්නේ ප්‍රතික්‍රියක වල දැන් මෙහෙම ශක්ති සටහන ගෙවුවට පස්සේ ප්‍රතික්‍රියක වල ශක්තිය අඩුයි. ප්‍රතිඵල වල ශක්තිය වැඩි. එතකොට මෙන්න මෙහෙම උඩට යන්නේ. මෙන්න මේ පැත්තට තාපය ඇතුළට ලබා ගැනීමක් තමයි වෙන්නේ. ඔන්න ඔය ටික මේ ප්‍රස්තාර දෙක හොඳට මතක තියෙන්න ඕනේ. සරලව වෙන්නේ මොකද්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ගත්තාම ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵල වල ශක්තිය වැඩි. එතකොට තාපය ලබා ගැනීමක් තමයි වෙන්නේ. හරි. ඒ ටික තේරුණාද කියන්නේ? ඔව් සර්. තේරුණානේ? රශ්මි තේරුණාද? ඔව් සර්. සෙනාල්ලෝ කවුද හිරුෂ තේරුණාද? හිරුෂ තේරුණාද? තේරුණානේ. හරි. තේරුම් නැත්නම් ආ චුට්ටක් වීඩියෝ එක බලන්න මේ අන්තිම ටික මේකේ වීඩියෝ එකේ. හරි. මෙන්න මේක. ආය මෙන්න මේ ප්‍රතික්‍රියාව වලට මෙතනින් එහා උදාහරණ දීලා තියෙන්නේ. හරිත ශාක තුල සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාව ඔබ අධ්‍යයනය කර ඇත. එතකොට ප්‍රභා සංශ්ලේෂණය මොකද? 6යි කාබන් ඩයොක්සයිඩ් 6යි ජලය සූර්යයාගෙන් ශක්තිය ලබාගෙන ක්ලෝරොෆිල් වර්ණක තුල මෙන්න මේ ග්ලූකෝස් සහ ඔක්සිජන් හැදෙනවා. ඒක එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. එතකොට මේක ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. මේවා සාමාන්‍යයෙන් මතක තියාගන්න ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. හරි. අනිත් එක හුණුගල්. හුණුගල් වලට මොකද්ද කරන්නේ? හුණුගල් ගින්දර රත් කරලා ඒ කියන්නේ හුණුගල් පොරණුවක වෙන්නේ මෙන්න මෙහෙමනේ. හුණුගල් ඔන්න ඔහම දානවා. ඒකල්ලා ඔහම ගින්දර සැපීමක් නේ කරන්නේ. එතකොට අපි මෙතෙන්ද කරලා තියෙන තාපය සපයලා. එතකොට කැල්සියම් කාබනේට් තමයි හුණුගල් වල තියෙන්නේ. ඒක කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් කළා. මේකත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ඔන්න ඕවා ටිකක් මතක තියෙන්න ඕනේ. ඊළඟට මෙන්න මේ කොටස. හරි මෙන්න මේ කොටස හෙට කරමු. මට මේ කොටසත් එක්ක තමයි හෙට එතකොට අර පේපරෙත් එක්කම මේ කොටස යන්න පුළුවන්. මේ කොටස හෙට කරන්න පුළුවන් අපිට. තාපදායක තාප අවශෝෂක ගණන් කරලා තියෙන්නේ. හෙටත් එතකොට අර පේපරෙත් එක්කම තමයි යන්නේ. දැන් මේ දවස්වල තියරි පේපර් කියලා වෙනම එකක් නැහැ. ඒකට අපිට හෙට පේපරෙත් එක්කම යන්න පුළුවන්. හරි. හරි නේද අද එතකොට? මේ තේරුණා නේද උගන්නපු ටික? සෙනාල් තේරුණානේ? රශ්මි? ඔව් සර්. හිරුෂ නම් අන්තිම පැය විතර කඩින් බලමු නේ. හිරුෂ තේරුණාද? ඔව් සර්. හරි. මොකක්ද අමාරු දේවල් තියෙනවා නම් අහන්න. හෙට උදේ දැන් ඔය කට්ටිය පුළුවන් නේද හෙට උදේ කොහොමද 7:00 මාට විතර පටන් ගත්තොත් 7:00 මාරේ ඉඳන්
10 විතර වෙනකම් 10 මාර විතර වෙනකම් හාසේ පුළුවන් පුළුවන් නේ රශ්මි පුළුවන් නේද පුළුවන් නේ 7:00 ඉඳන් එතකොට 10 විතර වෙනකම් අපි කරන්න බලමු නේද හිරුෂ පුළුවන් නේද 7:00 ඔව් සර් හෙටට එහෙම අවුලක් තියෙනවා නම් කියන්න දැන් ඕ එතකොට වෙනස් කරගන්න පුළුවන් මේක නෑ නේ 10 මාරද 10 විතර වෙනකම් කරමු හෙට 7 ඉඳන් 7:00 ඉඳන් 10 විතර වෙනකම් කරමු 10 ඔව් 10 විතර 10 වෙනකම් කරපුවම ඇති ගොඩක් වෙලාව වෙන්නේ දැන් අදත් පැය 3ක් කරානේ එතකොට පැය 2යි පැය 5ක් ඉතින් ඇති ඕලි වෙලා මේක මේ 10 වෙනකම් කරමු ඒ ඇති හෙටට විතරයි හෙට මේ පොඩි හවස ගමනක් දාගන්න තියෙනවා ඒ නිසා මේ හෙට එතකොට 7:00 ඉඳන් 10 වෙනකම් හිරුෂ මොනවා හරි කියන්න දෙනවා කියන්න